මහදෑවර මිතුරු මිතුරිය වසමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ තවත් අපිට අවස්ථාවක් දී තිබෙනවා ශුද්ධ ලියවිලි ඉගෙන ගන්නට. අපි ඒ ගැන උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඔබ දන්නවා අපි මේ දේශන මාලාවේ පුරාම අපි විශේෂයෙන් හේබ්‍රෙව් මංගල්‍යයන් පිළිබඳව ඉගෙන ගනිමින් සිටිනවා. අපි අපට මතක ඇති අපි ගිය සතියේ මේ හතරවෙනි මංගල්‍ය විශේෂයෙන් පෙන්තකොස්ත මංගල්‍ය පිළිබඳව අපි සුවිශේෂිත වූ කාරණා ඉගෙන ගත්තා. කොයි ආකාරයෙන්ද ඒ කාරණා ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කළේ කියන කාරණේ පළවෙනි කොටස පෙන්තකොස්ත මංගල්‍යයේ. මොකද එක දවසකින් අපිට ඒක සම්පූර්ණ කරගන්න හැකියාවක් ලැබුණේ නැහැ. මොකද ඒතරම් කාරණා බොහොමයක් ශුද්ධ ලියවිලි තුළ මේ පෙන්තකොස්ත මංගල්‍ය පිළිබඳව සඳහන් වී තිබෙන නිසා. ඒ නිසා අපි අද දවසේ ඒ ගිය සතියේ දේශනේ දෙවෙනි කොටස අපි ඉගෙන ගන්න යනවා. විශේෂයෙන් අපේ ගැලුම් කරතරන් වහන්සේ කොයි ආකාරයෙන්ද මේ පෙන්තකොස්ත මංගල්‍යයේ පරණ ගිවිසුමේ පැවැත්වූ කාරණේ උන්වහන්සේ සම්පූර්ණ කරේ කියන කාරණේ. සියල්ල පැමිණෙන්නේ ඉහළින් උන්වහන්සේගේ මඟ පෙන්වීම බලය අවශ්‍යයි. මේ ශුද්ධ වූ සත්‍යතාවයන් තේරුම් ගන්නට උන්වහන්සේ තමයි අපට මඟ පෙන්වන්නේ. කියනවා එකට මිත්‍යාවෙන් ඈත් වෙලා ජීවත් වෙන්න, නැත්නම් ව්‍යාජ ඉගැන්වීම් සහ සත්‍ය වූ ඉගැන්වීම් ශුද්ධ ලියවිලි තුලින් තේරුම් ගන්නට නම් ඔබ මේ ශුද්ධ වූ සත්‍යතාවයන් හරියාකාරව ඉගෙනගෙන තියෙන්නට ඕන. මොකද එහෙම නැති වුණොත් අප මිත්‍යාවට, බොරුවට, නැත්නම් මිත්‍යාවට අසු වෙන බව අපි පැහැදිලිව දකින්න දෙයක්. ඒ නිසායි මේ දේශනා මාලාව ඔබ ඉදිරියේ තබන්නේ. ශුද්ධ වූ මඟ පෙන්වීම, ශුද්ධාත්ම බලය අපට අවශ්‍යයි මේ සත්‍යතාවයන් තේරුම් ගන්න. අපි මහසට බාරේ මහසත්ලවත් මා පාලනය කරන්නා වූ සතදෝසි ස්වාමී ආදරමම් කරදේ පියනනි ඔබ වහන්සේට සිතුවන්ත වෙනවා, ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේ අපට මේ ශුද්ධ සත්‍යතාවයන් තේරුම් දී කර දීම ගැන. වහන්සේ ඊශ්‍රායල් සනකට එදා මංගල්‍යයන් දීමට ප්‍රධානතම හේතු වුණේ ඒ මණ්ඩප මෙහෙ වටාර කේන්ද්‍රගත වෙලා තිබුණා වූ මේ මණ්ඩප මෙහෙ කේන්ද්‍රගත කොටගෙන දුන්නා මේ සියලු මංගල්‍යයන් ඔබ වහන්සේ දුන් ලැබී ඔබ වහන්සේගේ ගැලුම් කරතරන් වහන්සේ අපේ ගැලුම් කර ක්‍රිස්තුස් වහන්සේගේ ඒ කාරණා වහන්සේගේ ජීවිතයේ සේවය තුළින් සම්පූර්ණ වෙන්න නියමිත වුණා වූ කාරණා මිනිසයන්ට ඇදහිල්ලෙන් යුක්තව දැකලා අපේ ගැලුම් කරතරන් වහන්සේව අදා ගන්න පිණිස. පියරණි දැන් අපේ ගැලුම් කරතරන් වහන්සේ සියල්ල සම්පූර්ණ කරලා දැන් අපි පියරණි පරණ ගිවිසුමේ ඡායාවන්ට නොව ඒ ඡායාවන් සැබෑ කරවතරන් වහන්සේට নমස්කාර කරමින් සිටිනවා. නමුත් ශුද්ධ පියරණි වහන්සේ දන්නවා සාතන් පුදුමාකාර විදියට ශුද්ධ ලියවිල්ලම පාවිච්චි කරමින් අද මිනිස්යන්ව මුලා කර තිබෙනවා. පියරණි අපට උදව් කරන්න මේ ශුද්ධ සත්‍යතාවය තේරුම් අරගෙන ඔබ වහන්සේට ආත්මෙන් සැබෑකම්ද নমස්කාර කරමින් මිත්‍යාවෙන් ඈත්වලා ජීවත් වෙන්න මේ ශුද්ධ සත්‍යතාවය අපට ආශිර්වාදයක් කරන්න. පළමුව මට උගන්වන්න පියරණි මම ඔබ වහන්සේ ඉදිරියේ 8,500ක් පමණයි. එනිසා ඔබ වහන්සේ මට මඟ පෙන්වමින් මගේ මුඛයේ වචන තබමින් පියරණි දෙවනුව මාතුලින් අන්‍යයන්ට කතා කරන්න කෙරෙලිමින් ශුද්ධාත්ම බලෙන් අප පූර්ණවත් කරන්න කෙරෙලිමින් බාර වෙන්නේ කප වෙන්නේ. යේසුස් වහන්සේගේ අතිශයතුම ප්‍රේමණීය වූ නාමයෙන් ආමේන්. අපේ සහෝදර සහෝදරිය අපි අද දවසේ යම් මේ ශුද්ධ සත්‍යතාවයේ පෙන්තකොස්ත මංගල්‍යයේ දෙවෙනි කොටසට ඔබ දන්නවා අපි මේ දේශන මාලාව පුරාම පාස්කු මංගල්‍ය ගැන ඉගෙන ගත්තා. ඒ සම්පූර්ණත්වය ගැන ඉගෙන ගත්තා. ඊළඟට දෙවෙනි මංගල්‍යය හැටියට අපි දැක්කේ මොහොන් නැදුමු රොටි මංගල්‍යය. ඒක ගැන ඉගෙන ගත්තා. මේ සම්පූර්ණත්වය ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරපු ආකාරය ඉගෙන ගත්තා. ඊළඟට අපි ඒ ප්‍රථම බල මංගල්‍යය උන්වහන්සේගේ මලුන්ගෙන් නැගීමත් සමගම සම්පූර්ණ වූ ආකාරය අපි ඉගෙන ගත්තා. ඊළඟට අපි දැන් ඉගෙන ගන්න සිටිනවා හතරවෙනි මංගල්‍යය නම් පෙන්තකොස්ත මංගල්‍යය. එතකොට මේ පෙන්තකොස්ත මංගල්‍යයට අදාළ කාරණා බොහොමයක් අපි ගිය සතියේ ඉගෙන ගත්තා. ඔබ ඉදිරියට ලැබුවා. ඊශ්‍රායල් සනක පළමු මංගල්‍යය කොහොමද සැමරුවේ කියන ආකාරය, කොහොමද පාස්කුව සැමරුවේ කියන ආකාරය, ඒක සැමරුපු මාසයේ දවස අපි අවබෝධ කරගත්ත ශුද්ධ ලියවිලි තුලින්. ඒ වගේ මේවා හරි වැදගත්නේ. මොකද මේ දේවල් ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරනකොට මේ මාසයේ දවසේ දිනේ වෙලාව හරිම වැදගත් වෙනවා. මොකද පරණ ගිවිසුමේ දුන්න දේ ක්‍රිස්තුස් වහන්සේ කාලේ, මේ මාසේ, මේ වෙලාවට, මේ දවසේ, මේ පැයේ උන්වහන්සේ සම්පූර්ණ කරපු නිසා. ඒ නිසායි අපි මේවා පිළිබඳව හොඳ ගැඹුරු අධ්‍යයනයක් අපි කරමින් සිටින්නේ. පාස්කු මංගල්‍ය ඔබ ඉදිරියේ තබා තිබෙනවා. පළමු පාස්කුව
ඊළඟට පළමු මුහුණ දුමුරටි මංගල්‍ය, පළමු ප්‍රථම ඵල මංගල්‍ය කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ? රතමෝද තුල බෞතිස්මෙලා ඒ රතමෝදේ පාවිෂ්ඨ මනුස්සයව තම්පත් කරලා ඊළඟට අපි දකිනවා ඒ මලුන්ගෙන් උත්තා නැත්නම් ඒ රතමෝද තුලින් ගෙනල්ලා ශුද්ධෝපවතුන් අර ලස්සනට ඒක විස්තර කරනවා කොරින්තු පොතේ සහ රෝම පොතේ. එතකොට මේ දේවල් කොයි ආකාරයෙන්ද අපි සිද්ධ වුණේ කියන කාරණය ගැන ඊළඟට අපි පෙන්තකොස්ත මංගලයට දාලා කාරණා බොහොමයක් අපි ඉගෙන ගත්තා. මම මේවා නැවත ඔබිද්‍රියේ තබන්නේ නැහැ. මොකද මේ දේවල් අපි කතා කරපු නිසා. ඒ නිසා මේ දේශනේ දෙවෙනි කොටසට ඔබගේ අවධානය යොමු කරනවා. ඔබට පැහැදිලි විස්තර කිරීමක් ගිය සතියේ කළා. ඒ ඓතිහාසික උත්සවය සහ ඒ අනාවකිමය කාරණය ඓතිහාසික උත්සවයේ කොයි ආකාරයෙන්ද පරණ කිව්සනේ අපි ගලමු සමායන අලුත් කිව්සනේ අපි ගලමු කරතරන් වහන්සේ සම්පූර්ණ කළේ කියන කාරණේ අපි තේරුම් ගත්තා. විශේෂයෙන් ඔබ අමතක කරන්න එපා මේ දේවල්. මොකද ඒක තාම වැදගත් වෙනවා මේ පෙන්තකොස්ත මංගලයේ සම්පූර්ණත්වය දැනගෙන ගන්නට. එතකොට මම යනවා විශේෂයෙන් අපි ගිය සතියේ නවත්වපු ස්ථානයට. ඔබට මතක ඇති පෙන්තකොස්ත විශේෂයෙන් උන්වහන්සේගේ ස්තනගෝ මේ කාරණේ ඊටම වැදගත් අමතක කරන්න එපා. නිසාන් මාසයේ 14 වෙනි දින ඊශ්‍රායල් සනග පාස්කුව මිශ්‍ර දේශයේ සමල 15 වෙනි දින ඊළඟට 16 වෙනි දින ඒ ආකාරයේ වශයෙන් ඒ කාරණා සම්පූර්ණ කරලා 50 වෙනි දින එනකොට කොහෙද ඉන්නේ? ඒ අය ඉන්නේ සීනයි කන්දපාමුල. අමතක කරන්න එපා. ඒ දේවල් අපි පහුගිය සතියේ දැන් ඉගෙන ගත්තා. එතකොට උන්වහන්සේ සෙනගත් එක්ක ගිවිසුමක් ඇති කරගන්න එන්නව අවස්ථාවේදී ඔබ දකිනවා ගිනි, ගින්දර, ඊළඟට පොළොව කම්පාව ඇති වුණා. ඊළඟට මහා සුළඟක් ඇති වුණා. එතකොට මේ සියල්ල ඇති වුණා ඒ 50 වෙනි දවසේදී නැත්නම් සීනයි කන්ද තුල ඊශ්‍රායල් සෙනග සමග දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිට බැසාවා වූ අවස්ථාවේදී ස්වභාවිකම වශයෙන් ස්වභාව ධර්මයේ තුල මේ මහත් වූ වෙනස් සිත්වීම නැත්නම් සුළඟ පොළොව කම්පා වෙලා ගින්න ධූමේ මේ සියල්ල ඔවුන් අද්දුටුවා ස්වාමින් වහන්සේ සෙනගව ආලේප කරන්ට එන්නා පූජකයන් ආලේප කරන්ට ආවව නැත්නම් සෙනගව තමන් ගිවිසුම් සෙනගත් සමග ගිවිසුම් ගත වෙන්න අවස්ථාවේදී දින 50කට පසුව මේ සියල්ල ඔවුන් අත්දැකීමින් සිටියා. අමතක කරන්න එපා. මෙන්න පළමු පෙන්තකොස්තේ දෙනගව උන්වහන්සේ ගිවිසුමේ සෙනගක් හැටියට ආලේප කළා වූ අවස්ථාව අපි දකිනවා සීනයි කන්ද පාමුල. මේ තේම ඊට පස්සේ අවුරුද්දක් පාසා අවුරුද්දක් ඔවුන්ට ඒ සිහිපත් කරන්න දුන්නා වූ ආකාරය අපි දැන් ඉගෙන ගත්තා. මේ කාරණේ ඉතාම වැදගත්. අද දවසේ කොටසට අපි එන්නා වූ අතරදී. ඒ විශේෂයෙන් අපි දකිනවා පරණ ගිවිසුමේ විශේෂයෙන් අපි දකින දෙයක් තමයි ඒ ඊශ්‍රායල් සෙනගේ ගෝත්‍ර 12 කොයි ආකාරයෙන්ද තෝරගෙන නැත්නම් ඒ අයව විශේෂයෙන් පැහැදිලි පිරිසිදු වීමක් සිදු වේ යුතුයි බව දැනලා තිබ්බා. පෝසෙස් අනිවාර්යයෙන්ම වුන් පිරිසිදු වෙලා පවිත්‍ර වෙලා ඔවුන්ගේ ඔවුන් ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන්න යනවා. මොකද සෙනගක් හැටියට ගිවිසුම් ගත වෙන්න යනවා අවස්ථාවනේ. ඉතින් ඒ නිසා සෙනගට සැබෑ සූදානමකින් පැමිණෙන්න කියලා මොසෙස් ඔවුන්ට අවවාද කළා. ඒ වගේම අපි දකිනවා අලුත් ගිවිසුමේදී කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ අලුත් ගිවිසුමේ සෙනග සමග ගිවිසුම ඇති කරගන්නා වූ අවස්ථාව අපි දකිනවා පෙන්තකොස්ත දවසේදී. එතකොට ඒ අවස්ථාවේදීත් අපි දකිනවා එදා පරණ ගිවිසුමේ දින 50කට පසුව සීනයි කන්ද පාමුල සිදු වුණා වූ ස්වභාවික ඒ සිද්ධීන් සංසිද්ධීන් අපි ඒ වහන්සේ මලුන්ගෙන් උත්ථාන වෙලා දින 50කට පසු දවස් 40ක් මේ පොළොවේ ගත කරලා උන්වහන්සේ ස්වර්ගයට ගියාට පස්සේ හරියටම දින 50කට පසු අපි දකිනවා ඒ කියන්නේ උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වුණාට පස්සේ දින 50කට පසු අපි දකිනවා මෙන්න උන්වහන්සේලා පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සංඝට කළ දේම අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ ආත්මික ඊශ්‍රායල් සංඝ ගිවිසුම්ගත සෙනග සමග ගිවිසුම්ගත වෙලා ඒ ගිවිසුමේ වරප්‍රසාද ඒ ගිවිසුමේ ආශිර්වාද වගුරුවන්නා වූ අවස්ථාවට අපි එනවා. දයාප්‍ර සහෝදර සහෝදරිය ඔබට හැමදාමත් මම කියන්නේ
සුද්ධ ලියවිල්ල කියවන්නට එපා. සුද්ධ ලියවිල්ල වාද්‍යනය කරන්න ඕන. සුද්ධ ලියවිල්ල ලියා තිබෙනවා මේ සුද්ධ වූ නිධාන පරණ ගිවිසුම තුළින් වහන්සේ ඔබට මට කතා කරන්නා වූ දේ අලුත් ගිවිසුමේ සිදුවෙන දේ තේරුම් ගන්නට උන්වහන්සේ ඔබට මට සුද්ධ වූ ප්‍රඥාව දීලා තිබෙනවා. ඒ සියල්ලේ ඡායාවන් පරණ ගිවිසුම තුළ සඳහන් කරලා තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරපු දේ ඔබටත් මටත් තේරුම් ගන්න පිණිස මේ දේවල් අමතක කරන්න එපා. ඒ නිසා අද දවසේදී විශේෂයෙන් අපි එනවා පරණ ගිවිසුමේ ඔබ දකිනවා සිනයි මොසෙස් දෙවියන් වහන්සේ අනකරන ආරොන්ව සහ ඔහුගේ පැලැන්තිය ඔහුගේ પરම්පරාව පූජකත්වයේ සඳහා වෙන් කරලා උන් ආලේප කරන්ටේ කියලා. මොකද ගිවිසුම් ගත වෙනකොට මදහත්කාරයෙක් අවශ්‍ය වෙනවා. ඔබ අමතක කරන්න එපා. මොකද ගිවිසුම අපි මේ සබත් පාඩම ඉගෙන ගන්නවා මේ කාර්තෝ පුරාම හේබ්‍රේය පොත විශේෂයෙන් දෙවියන් වහන්සේ මොසෙස් නැත්නම් ඊශ්‍රායල් සෙනග විතරක් නෙමෙයි අපි දකිනවා නෝවත් එක්ක ඊළඟට ආබ්‍රහම් එක්ක. මොකද මේ ගිවිසුම ලෝකේ මිනිස්සයා පව් කළ දායි නම් උන්වහන්සේගේ දරුවොත් එක්ක උන්වහන්සේ ගෙනාවා උකාර ඒ සම්බන්ධතාවය මේ ගිවිසුම තුලින් තමයි මිනිස්සයා දෙවියන් වහන්සේත් එක්ක බැඳ තබාගෙන උන්වහන්සේ සමග ජීවත් වුනේ. ඒක ඊශ්‍රායල් සෙනගට පමණක් නෙමෙයි මේ සෑම ගිවිසුමකම අපි දකිනවා ගිවිසුමේ නීති තිබෙනවා. ඊළඟට ගිවිසුමේ නීතිය තමයි දසාඥා පනත. එතකොට මේ ගිවිසුමේ නීතිය කඩ කරනකොට තමයි පූජාව අවශ්‍ය වෙන්නේ. එතකොට පරණ ගිවිසුමෙත් ඒ ආකාරයයි. පුද පූජා කරව දුන්නේ මිනිස්යාට ගිවිසුමේ නීතිය කඩ කරනකොට ඒ පූජාව කරනකොටගෙන ඊළඟ වහන්සේත් එක්ක සමගියලා ඒ ගිවිසුම අලුත් කරගන්න පිණිස. අමතක කරන්න එපා මේවා සුද්ධ වූ සත්‍යතාවය. එතකොට මේ කාරණේම අපි දකින අලුත් ගිවිසුමට එනකොට හරිම අලංකාර ලෙස උන්වහන්සේ ගිවිසුම. දැන් පරණ ගිවිසුමේ නම් ගිවිසුමට ඇතුළුනේ ගොන්නුන්ගේ වස්සන්ගේ බැටළුවන්ගේ ලේ කරන කොටගෙන. එතකොට මිනිස්සු පූජකය තමයි ගිවිසුම අලුත් කරේ. නැත්තම් ගිවිසුම කරන කොටගෙන ඒ මදහත්කාර මෙහෙ පෞකාර මිනිස්සයා ගිවිසුම කඩකලා වූ මිනිස්සයා පාපිෂ්ඨ මිනිස්සයව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ කළේ බැටළුව නැත්තම් සතාගිල්ලේ සහ අපි දකිනවා ඒ මිනිස්සු පූජකය තමයි ඒ දේ කළේ. නමුත් දැන් අලුත් ගිවිසුමට එනකොට මේක හරි වෙනස්. එතකොට අලුත් ගිවිසුමේ සෙනග උන්වහන්සේ මෙන්න තෝරගන්නවා පෙන්තකෝස්ත දවසේදී. උන්වහන්සේ ගිවිසුමේ සෙනග කැටියට තෝරගන්න ඒක සෙනග තෝරගන්නකොට එතන තියෙන්න ඕන ගිවිසුමේ නීතිය තිබෙනවා. නීතිය වෙනස් වෙන්නේ නැහැ. මොකද අද දවසේදී ඔබ ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේ පැහැදිලිව කිව්වා මම අලුත් ගිවිසුමක් කරන්නට යනවා කියලා. මගේ ව්‍යවස්ථාව. මොකද පරණ ගිවිසුමේ නීතිය තමයි ගල්ලෑලි දෙක ගිවිසුමේ නීතිය තමයි ගල්ලෑලි දෙක ලියලා දුන්නේ. දැන් අපි අලුත් ගිවිසුමට එනකොට අපි දකිනවා උන්වහන්සේගේ ව්‍යවස්ථාව කොහෙද ලියන්නේ? සිත තුළ ලියනවා. එතකොට ගිවිසුම කඩ කරනකොට එතන පූජාවක් අවශ්‍යයි. පූජකෙක් අවශ්‍යයි. මෙන්න අපේ ගලම් කරතරන් වහන්සේ ලෝකේ සියල්ලට එකවරක් උන්වහන්සේ ඒ පූජාව ඉෂ්ට කරලා ඊට පස්සේ උන්වහන්සේ පූජාව විතරක් මදි කියලා අපි ඉගෙන ගත්තා. මොනවද? පූජකත්වය අවශ්‍යයි. වදහත්කාර මෙහෙ. එතකොට තමයි පව්කමා කිරීමේ ඒ කාර්යය සර්ව සම්පූර්ණ වෙන්නේ. මොකද බැටළුවාව අපි පැහැදිලිව දකින දෙයක් තමයි සමීක්‍රීමේ කාර්යය සම්පූර්ණ වෙන්නේ බැටළුවාව පූජාසනයේ පූජා කරලා ඒ එළිය තිබුණා වූ පූජාසනයේ පූජා කරලා බැටළු ලේ අරගෙන පූජකයා කොහටද ඇතුළු කොහෙද සුද්ධ ස්ථානයට ඇතුළු වෙන්න ඕනේ. සමීකම කරන්න ඕනේ. එතකොට තමයි මනුෂ්‍යයාට පව්කමාව ලැබෙන්නේ. මමතක කරන්න එපා. ඒ නිසා ගොඩක් අය අද පූජාසනය තුල නතර වෙලා ඉන්නවා. කාරණේ සම්පූර්ණ නැති බව අපි මතක තියාගන්න ඕනේ. එතකොට අපිට පේනවා ඇති එනම් අලුත් ගිවිසුමේදී දැන් උන්වහන්සේගේ පූජාව උන්වහන්සේ ජීවිත පූජාව සම්පූර්ණ කරලා දැන් දෙවෙනි ඊළඟ කොටස පූජකත්වයේ සේවය ආරම්භ කරන අවස්ථාව. එහි ප්‍රතිලාභ මනුෂ්‍යයන්ට දෙන්නව අවස්ථාව. ඒ මනුෂ්‍යත් එක්ක ඒ අලුත් ගිවිසුමේදී උන්වහන්සේ ගිවිසුම්ගත වෙන්නව උන්වහන්සේගේ සුද්ධ වූ ස්වභාව ගිවිසුමට ඇතුල් වෙන්නව අවස්ථාව. මතක තියාගන්නට ඕනේ. එතකොට ඔබට පේනවා ඇති හරිය ලස්සනට ඉතිහාසගත සිද්ධිය කොයි ආකාරයෙන්ද අලුත් ගිවිසුමේදී දැන් සර්ව සම්පූර්ණ වෙමින් පවතින්නේ කියන කාරණය. ඔබට පේනවා ඇති ඉතිහාසගත උත්සවයේ කොයි ආකාරයෙන්ද සිද්ධ වුනේ. මොසෙස් පූජකයන්ගේ වස්ත්‍ර අන්දලා තෙල් වලින් ඒ ආරොන්වත් ආරොන්ගේ පුත්‍රයන්වත් ආලේප කළා වූ ආකාරයේ
අපි පැහැදිලිව ශුද්ධ ලීල තුළින් දකිනවා. දැන් මේ දේම අපි අලුත් ගිවිසුම තුළින් දකිනවා. ඔබට පේනවද? ගීතාවලිය පොතේ 110 වෙනි පරිච්ඡේදයේ 104 දක්වා ලස්සනට දාවිත් රජතුමා මේ අනාගත වාක්‍ය ලියා තිබෙනවා. ස්වාමින් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ මගේ ස්වාමින්ට කතා කොට මායසෙන් නුඹේ සතුරන් නුඹේ පාපුඩෝ කරන තෙක් මගේ දකුණු පැත්තේ සිහිඳ ගයින්නයි ස්වාමින් වහන්සේ සියෝන් හිසිට ඔබගේ ශක්තිය නැමැති සැරේටිය එවනසේක. ඊට පස්සේ කියනවා ඔබගේ සතුරන් මැද ආණ්ඩු කළ මැල ඔබගේ පරාක්‍රමයේ දවසේදී ඔබගේ සෙනග කැමැත්තෙන් පූජා වෙති. උදය ගර්භයෙන් නිකුත් වූ ශුද්ධකමේ අලංකාරීතු ඔබගේ යෞවනකමේ පිණි ඔබට ඇත්තේ. නුඹ මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලින් සදාකාලටම පූජකේ යයි ස්වාමින් වහන්සේ දිවුලසේක. කවුද මෙල්කිසෙදෙක්ගේ පිළිවෙලට සදාකාලටම පූජකෙක් වුණේ කියලා චිතෝ පාවල්තුමා හේබ්‍රේ පුතේ හර්ලාසන්ද කියනවා. අපේ ගැලුම් කරතන වහන්සේ කරන කොටගෙන. තවර සහෝදර උන්වහන්සේ පූජකත්වයේ ලැබුව අවස්ථාව. දැන් ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා පෙන්තකෝස්ත දවසට. ගොඩාක් අය දන්නේ මේ පොළොවේ සිද්ධ වෙච්ච දේ පමණයි. පෙන්තකෝස්ත දවසේදී මේ පොළොවේ සිද්ධ වෙච්ච කාරණේ පමණයි ගොඩාක් අය දන්නේ. නමුත් කිතුණුවන් දන්නේ. නමුත් වැඩි දෙයක් ස්වර්ගයේ සිද්ධ වුණ බව ඒ අය දන්නේ නැහැ. දෙවියන් වහන්සේට ස්තුතිය ප්‍රශංසා වේවා. ඔබ අද දවසේ මේ සුද්ධ වූ පාඩම තුළින් මේ සුද්ධ වූ දේශනය තුළින් ඔබ දැනගෙන ගන්නට යනවා මේ පොළොවේ කාර්යයට වඩා කාර්යයක් ස්වර්ගයේ සිද්ධ වුණ බව. පරණ ගිවිසුමේ සිදු වුණා වූ කාරණේ අපි දකිනවා අලුත් ගිවිසුමේදී පෙන්තකොස්ත දවසේදී එදා සීනායි කන්ද තුල සිදු වුණා වූ කාරණේ සීනායි කන්ද පාමුල සිදු වුණා වූ කාරණේ ඔබ දකිනවා අලුත් ගිවිසුමේදී දින 50කට පසු උන්වහන්සේ අපි කියනවා උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථානයට පස්සේ දින 50කට පසු උන්වහන්සේ සම්පූර්ණ කරන්නා වූ ආකාරය විශේෂයෙන් අපි දකිනවා එල්තරව පොතේ 4-5 අපි සවිස්තරාත්මක ඉගෙන ගත්තා. උන්වහන්සේගේ භූමික සේවය අවසන් කරලා සම්පූර්ණ කරලා උන්වහන්සේ ස්වර්ගික සේවය පටන් ගන්නා අවස්ථාව එතන හරි ලස්සනට විස්තර කරනවා. එල්තරව පොතේ 5 වෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න 9 වෙනි පදයේ සිට 12 වෙනි පරිච්ඡේදය දක්වා ඔබට මේදී කියවලා තේරෙන්නේ නැත්නම් ඔබට පුළුවන් ඒ එල්තරව 5 වෙනි පරිච්ඡේදය අදාළ දේශනාව මම කර තිබෙනවා. ඒක නරඹලා ඔබට පුළුවන් මේ කාරණා පැහැදිලිව තේරුම් ගන්නට. එතන ඔබට පේනවා ඇති. එතන කතා කරන්නේ යොහන් තුමා දකිනවා මරා දමන ලද බැටළු පැටුවෙක් දැක්කායි කියලා. පියාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින අවස්ථාව කවුද මේ බැටළු පැටුව? ලෝකේ පාපය දුරු කරන බැටළු පැටුව. කවුද අපේ කරුම් කරතන වහන්සේ එතන හඳුන්වන්නේ බැටළු පැටවා ලෙස පූජාව ලෙස උන්වහන්සේ හරිම අලංකාරය ඊට පුදුමාකාර විදිහට දැනෙනවා. එල්තරව පොත මේ ශුද්ධ එල්තරව කිරීම අපි ඉගෙන ගන්නවා අතරේදී මම දන්නවා ගොඩාක් අය ආශිර්වාද ලැබුවා එල්තරව පොත ඉගෙන ගන්නා අවස්ථාවේදී. ඒ විතරක් නෙමෙයි අපි දකිනවා උන්වහන්සේගේ උත්තම පූජක සේවය පිළිබඳව අපිට හම් වෙනවා හේබ්‍ර පොතේ පැහැදිලිව කතා කරනවා පියාණන් වහන්සේ යේසුස් වහන්සේට ඒ උත්තම පූජක සේවය බාර දීලා ඒ අඳුම් වලින් සැරසී සිටින ආකාරයේ යොහන් පළවෙනි සමාය එල්දරව් පළවෙනි පරිච්ඡේදය දකින විතරක් නේ හේබ්‍ර පොතේ 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට දෙවෙනි පදේ දක්වා ඔබ කියවොත් පැහැදිලිව ශුද්ධ පෞල්තුමා සාක්ෂි දරනවා උන්වහන්සේගේ සේවය පූජක සේවය ආරම්භ කළ වූ ආකාරය. එතකොට පැහැදිලිව දකිනවා උන්වහන්සේ උත්තම පූජකයා ලෙස මොකද කරන්නේ? ඒ සේවය කිරීම පියාණන් වහන්සේ සමග කටයුතු කරන්නා වූ ආකාරය අපිට ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදය 29 සිට 36 දක්වා එල්දරව් පොතේ තුන්වෙනි පරිච්ඡේදය 21 ඊළඟට 12:5 ගීතාවලිය 110 104 දක්වා මම කියුවා. එතකොට මේ බයිබල් පාඩ ඔබට දී තිබෙනවා මොනව කරන්නද? ඔබට මේ කාරණා පැහැදිලිව තේරුම් ගන්නට. උන්වහන්සේ ස්වර්ගයේ අලුත් ගිවිසුමේ කාර්යය පරණ ගිවිසුමේ ආරොන් සහ ආරොන්ගේ පුත්‍රයන් මෝසෙස් දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ආශිර්වාද ඇතිව කොයි ආකාරයෙන්ද පරණ ගිවිසුමේ ඒ දින 50කට පසුව මිස්ර දේශයෙන් ඇවිල්ලා ආරොන් සහ ආරොන්ගේ ඒ වංශය පූජකත්වයේ සඳහා ආලේප කරනු ලැබුවේ දෙවියන් වහන්සේගේ නියමයේ පරිදි ඒ ආකාරයෙන්ම උන්වහන්සේගේ කාර්යය මේ පොළොවේ භූමික කාර්යය සම්පූර්ණ කරලා මෙන්න ස්වර්ගයේ පියාණන් වහන්සේ ඉදිරියේ පූජාව ලෙසත් පූජකයා ලෙසත්
පූජකයා පූජාව ලෙස උන්වහන්සේ කාර්ය සම්පූර්ණ කරලා පූජකයා ලෙස සේවය ආරම්භ කරන්නා වූ ආකාරය අපි දකිනවා. හොඳ බයිබල් පාඩයක් දීලා තිබෙනවා එල්දර දානියෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදය 24 වෙනි පදේ. අනාගත වාක්‍ය සති 70 අනාගත වාක්‍ය තුල අපි ඉගෙන ගත්තා. අපි ඉගෙන ගන්නට යනවා. අපි දානියෙල් පොත ඉගෙන ගනිමින් සිටිනවා. මේ කාරණා අපි තාම සවිස්තරාත්මකව නැවත ඉගෙන ගන්නට යනවා. ඔබගේ සිතේ ධාරණය වන පිණිස. එතන කියනවා සුද්ධ ස්ථානය ආලේප කරන්නට. කාරණා ඔබට 6ක් මට ගැදිරි කාරණා 6ක් එතන හම්බ වෙනවා. ඒ සති 70 තුල සිද්ධ වෙන්නා වූ කාරණා. සුද්ධ ස්ථානය ආලේප කිරීම සමාන සති 70 අනාගත වාක්‍ය තුල අපි ඉගෙන ගත්තා. එතකොට මොන සුද්ධ ස්ථානද මේ ලෝකයේ සුද්ධ ස්ථානද නැහැ. ඒ අනාගත වාක්‍ය අනුව අපි දකින්නේ ස්වර්ගීය සුද්ධ ස්ථානයේ ආලේප කිරීමට සති 70ක් නියම නැත්නම් එක දෙයක්. සුද්ධ ස්ථානයේ ආලේප කිරීම ඒ කාරණා වලින් එක කාරණයක් ඒ සති 70 සුදු සිද්ධ වෙන බව එනම් උන්වහන්සේ බලුන්ගෙන් උත්තාන වෙලා දවස් 40ක් ගෝලියොත් එක්ක ඉඳලා ඊට පස්සේ දවස් 10කට පස්සේ පෙන්තකොස්ත දවසේදී ඒ සුද්ධ ස්ථානයේ ස්වර්ගීය සුද්ධ ස්ථානය ආලේප කරන අවස්ථාවක අනාගත වාක්‍ය තුලින් පවා අපි දකිනවා දානියෙල් පොතේ 9 වෙනි පරිච්ඡේදය 24 වෙනි පදේ. දැන් ඒ ත්‍යක් නෙමේ උන්වහන්සේගේ ස්වභාවයට උන්වහන්සේ ස්වර්ගයට ගිහිලා කොහෙටද ඇතුළුනේ? ඒතෝ පාවල්තුමා කියන්නේ ස්වර්ගීය මණ්ඩපය අතින් නොසැදුවා දිව්‍යන් වහන්සේ විසින් සාදන ලද මණ්ඩපේ සුද්ධ ස්ථානට උන්වහන්සේ ඇතුළුන බව. සුද්ධ ස්ථානේ මොනවද තියෙන්නේ? අපි දකිනවා පිදීමේ රොටි මේසය තිබෙනවා. ඊටකට අපිට හම් වෙනවා උන්වහන්සේගේ දරුවන් උන්වහන්සේ පෝෂණය කරන්න. උන්වහන්සේයි අපිට හම් වෙන එල්දරව් පොතේ කියන්නේ පහන් රුක් සත මැද උන්වහන්සේ හිටියායි කියලා. එහෙනම් සභාසත පහන් රුක් සතෙන් සමාන කරනවා සභාසතට. එහෙනම් උන්වහන්සේ පුරුදු වුණානේ මතේ 28 වෙනි පරිච්ඡේදේ ලෝකාන්තිමය දක්වා සෑම කලින් නුඹලා සමුසේ නිසා ලෝකයේ පටන් ගන්න සමායන උන්වහන්සේ මෙලොවින් ගියා දවසේ ඉඳලම උන්වහන්සේගේ උත්තම පූජක සේවය ආරම්භ කළ අවස්ථාවේ ඉඳන් උන්වහන්සේගේ ඒ සුද්ධ ස්වභාව උන්වහන්සේගේ සුද්ධ රැළ උන්වහන්සේ පරිස්සම් කරමින් සිටිනවා පෝෂණය කරමින් සිටිනවා උන්වහන්සේගේ පූජක සේවය තුළින් උන්වහන්සේට හැකියාවක් තිබෙනවා උන්වහන්සේගේ දරුවන්ව පෝෂණය කරන්න. ඊළඟට අපි දකිනවා ඒ පහන් රුක් වලින් අපි ඒ කාරණාත් ඉගෙන ගත්තා. ඊළඟට දුම් පූජාසනේ අපි දකිනවා උන්වහන්සේ අපේ ආඥාවන් පියාණන් වහන්සේ වෙතට පූජකයා හැටියට ඔසවන්නා වූ ආකාරය. එදා පර්ණගිස්මේ පූජකයන් කළ දේ දැන් අපේ ගලම් කරතරන් වහන්සේ ආරම්භ කරන තුරු එයයි කළව අවස්ථාව අපි දකිනවා. ඒ නිසා ඔබ ඉදිරියේ විශේෂයෙන් මේ අනාමකීමේ සම්පූර්ණත්වයේ ඔබ ඉදිරියේ එක ආකාරයෙන් තබන ඔබට මතක ඇති මම මේ තිබු කාරණාවලට බයිබල් පාඩ සාක්ෂියත ඔබ දෙන්නව අවස්ථාව ඔබ දකිනවා. එල්දරව් පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 6 ඔබ කියවද එතන මම එක බයිබල් පාඩය දීලා තියෙන එල්දරව් පොතේ ඒ උන්වහන්සේ පිරණ වහන්සේ ඉදිරියේ පෙනී සිටියා වූ අවස්ථාව බැටළු පැටවා හැටියට ඔබට පේනවා මරණු ලැබුවාක් මෙන් පෙනුනා වූ බැටළු පැටවේ. සිංහාසනයේ සහ ජීවමාන සත්‍යයන් සතර දෙනා මැද්දේ වැඩිමල්ලන් මැද්දේ සිටිනවා. මේ යේසුස් වහන්සේව හඳුන්වන්නේ එල්දරව් 5 වෙනි පරිච්ඡේදයේ මරණ ලද බැටළු පැටවා හැටියටයි හඳුන්වන්නේ. මත බලන්න. මොනතරම් අලංකාර ලෙස සිද්ධෝ පාවල්තුමා හේබ්‍රෙව පොතේ කතා එල්දරව් කර තිබෙනවා මේ සිද්ධෝ එල්දරව් කිරීම යෝහන්තුමා ස්ථිර කරනවාද කියලා තමන්ගේ එල්දරව් පොතේ හේබ්‍රෙව පොතේ සිද්ධෝ පාවල්තුමා කතා කර තින්දී එල්දරව් පොතේ යෝහන්තුමා ස්ථිර කරනවා. බලන්න එල්දරව් පළවෙනි පරිච්ඡේදයේ 12:13 දක්වා උන්වහන්සේගේ ඒ පූජක වස්ත්‍රය යෝහන්තුමා දැකලා උන්වහන්සේ සුද්ධ ස්ථානයේ සිටින බව යෝහන්තුමා දැකලා යෝහන්තුමා මොනතරම් අලංකාර ලෙස උන්වහන්සේ කරන්නා වූ සුද්ධ ස්ථාන සේවය කොච්චර පැහැදිලිව ලියා තිබෙනවාද කියලා මේ බයිබල් පාඩේ සාක්ෂි දරනවා. ඊළඟට අපි දකිනවා හේබ්‍රෙව පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 1 දක්වා මම පැහැදිලිව ඔබට කිව්වා අපේ ගැලවෙන්න පාරනාව ප්‍රධානතම කාරණය තමයි ස්වර්ගවල මහෞත්මයන්ගේ සිංහාසනයේ දකුණු පැත්තේ ඉඳගත්තා වූ මනුෂ්‍යයා විසින් නොව ස්වාමින් වහන්සේ විසින් පිහිටවන ලද සුද්ධ ස්ථානයේ සැබෑ මණ්ඩපේ සේවකෙක් උත්තම පූජකෙක් අපට සිටින බව මතක තියාගන්න. පැහැදිලිව සිද්ධ පාවල්තුමා සාක්ෂි දීලා තියෙනවා. නිසා
බලන්න ඊට පස්සේ මෙතන මේ බයිබල් පාඩේ ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ හරි බලවත් බයිබල් පාඩයක්. මොකද ඒකට හේතුව අපිට හම් වෙනවා ගෝලයන්ගේ දේශනයේදී පැහැදිලිව ගෝලියෝ තේරුම් ගන්නවා උන්වහන්සේ ලැබුවා ඒ ආලේපය. නැත්තම් උන්වහන්සේ පූජකයා වෙලා පූජා වෙලා අපි දන්නවා උන්වහන්සේගේ පූජාව පිළිගනු ලැබුවා පියාණන් වහන්සේ විසින්. ඒ ආකාරයෙන් මේ පූජාවේ ප්‍රතිඵලය දැන් ඔබ පරණ ගිවිසුමට ගියොත් පරණ ගිවිසුමේ පූජාව පිළිගත්තාය කියලා අපි ඒක මිනිස්සු දැනගත්තේ මොකද්ද? ස්වර්ගයෙන් ගින්දර ඇවිල්ලා තමයි ඒ පූජාව පිළිගත්තාය කියලා මිනිසයන්ට සාක්ෂි දුන්නේ. දැන් මේ සාක්ෂියම අලුත් ගිවිසුමේදී දෙවියන් වහන්සේගේ දරුවෝ ලබන්න ඕන. මේක හරි අලංකාර දෙයක්. ඔබට මතක ඇති. එලියාගේ සිද්ධියේදී කර්මෙල් කන්දේදී මොකද වුනේ? අහසෙන් ගිනි බැස්සර තමයි පූජාව පිළිගත්තේ. මේක තමයි ක්‍රමවේදය පරණ ගිවිසුමේ. එතකොට මේ කාරණේම අලුත් ගිවිසුමේදී මිනිස්සු දකින්න ඕන. ඔබට මතක ඇති පෙන්තකොස්ත දවසේදී ගිනි දිව්‍යන යමක් ඇවිල්ලා ඒ අයට උන්වහන්සේගේ කුරුසියේ පූජාවේ ප්‍රතිඵලය පිළිගත් බව ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ පූජකත්වයේ ආරම්භයේ ඒ ආශිර්වාද ඔවුන් ලැබුවා ආකාරය අපි දකිනවා. බලන්න මොනවද ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 30 වෙනි පදේ කියන්නේ. එබැවින් නුඹලා විසින් කුරුසිය අනගසන ලැබුවා මේ යේසුස් වහන්සේ කුරුසිපත් වුණා වූ කුරුසිය අනගසුවා වූ මේ යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් එනම් පියාණන් වහන්සේ විසින් ස්වාමින් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද. ඇයි යුදෝ පේත්‍රස් වචන දෙකම පාවිච්චි කරන්නේ. ඇයි වචන දෙකම පාවිච්චි කරන්නේ? ස්වාමින් වහන්සේද ක්‍රිස්තුස් වහන්සේද. ක්‍රිස්තුස් වහන්සේ කියන දේ තමයි ආලේපලත් තැනත්තා. එහෙනම් අපි පැහැදිලිව දකිනවා මෙතන පැහැදිලි සාක්ෂි දී තිබෙනවා. එයාටත් ඒ සාක්ෂිය ලැබුවා. ගෝලියොත් ඒ සාක්ෂිය ලැබුවා. ඒ සාක්ෂිය ලැබුණ නිසා තමයි එයාට බය නැතුව කියන්න පුළුවන් උනේ ආලේපලත් නැත්තම් ක්‍රිස්තුස් වහන්සේ ආලේප කරනු ලැබුවායි කියලා. ක්‍රිස්තුස් වහන්සේද කියන වචනේ අපිට ක්‍රියාපතේ දෙවෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදේ අපිට සාක්ෂි දී තිබෙනවා. මේක ඉතාම එකයි අපි සුදු ලියවිල ඉගෙන ගන්නකොට තමයි අධ්‍යයනය කරනකොට තමයි මේවා සුද්ධාත්ම වහන්සේ ඉල්තරව කරන්නේ. ඊට පස්සේ කියනවා කරනු ලැබූ බව මුළු ඊශ්‍රායල්ගේ මුළු වංශය නිසකව දැනගනිවයි කිව්වේ. මතක තියාගන්න. උන්වහන්සේ විසින් මේ සේවය සඳහා මොකද පරණ ගිවිසුමේ පූජකීය සේවය ආරම්භ කරන්න ඉස්සෙල්ලා උන්වහන්සේ ලබනවා. එතකොට ඒ දෙයම අලුත් ගිවිසුමේදී අපේ කලංකාරතරන් වහන්සේ ඒ සියල්ල සම්පූර්ණ කරමින් සියලු පූජකයන්ගේ පූජකයා හැටියට උන්වහන්සේ වැඩ බාරගත්තේ. උන්වහන්සේ සේවය ආරම්භ කළේ කියන දේ අපි පැහැදිලිව දකිනවා. විශේෂයෙන් අපි දකිනවා මම ඔබගේ විශේෂයෙන් මම හරි ආසයි මේක කම්පෙයාර් කරන්න නැත්නම් මේක සසඳන්න. පරණ ගිවිසුමේ සිද්ධ වුණා වූ කාරණේ කොයි ආකාරයෙන් අලුත් ගිවිසුමේදී උන්වහන්සේ සම්පූර්ණ කරේ කියන කාරණේ නිතර සත්සදන්ට හරි ආසයි. මොකද එහෙම සසනකොට තමයි ඔබට තේරෙන්නේ ක්‍රිස්තුස් වහන්සේ මොනතරම් ඉතා සියුම් ඉතා පරිස්සමෙන් ප්‍රවේශමෙන් මේ ශුද්ධ අනාගත වාක්‍ය සම්පූර්ණ කළාද කියන කාරණය. ඔබ දකිනවා බැටළු පැටවාව තුලින් ඊශ්‍රායලය මුදාගත් ආකාරය ඊළඟට උන්ගේ වහල් භාවය රතමුද තුල තැන්පත් කළා වූ ආකාරය ඊළඟට වුණ ජලයෙන් කොටර ගෙනල්ලා උන්ට අලුත් ජීවිතයක් දීලා ඊළඟට දවස් 50කට පස්සේ වුන් සමග ගිවිසුම්ගත වුණ අවස්ථාව අපි හරි අලංකාරව දකිනවා. ඒ ගිවිසුමේ ආශිර්වාද උන්වහන්සේ ස්වර්ගයේ සිට බැසව අවස්ථාව අපි ඉතාමත් අලංකාරව දකිනවා. දැන් ඔබගේ අවධානය යොමු කරනවා විශේෂිත වූ කාරණයට. සුද්ධ ලේවිල්ල වරද්දා ගන්න හොඳ නෑ අපි. එරමියාගේ පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 31 සහ 32 පැහැදිලිව කියනවා බලව මා විසින් ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය සමග අලුත් ගිවිසුමක්. මේක හරියට මිනිස්සු තේරුම් ගන්න. දැන් අලුත් ගිවිසුම යුදා ඊශ්‍රායල් වංශයේ කවුද යුදා වංශයේ කවුද කියන කාරණා අපි පැහැදිලිව අලුත් ගිවිසුමට එනකොට දැනගන්න ඕන මේක තමයි අලුත් ගිවිසුම. එතකොට මේ අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන කවුද ඊශ්‍රායල් වංශයේ අලුත් ගිවිසුමේ කවුද යුදා වංශයේ අලුත් ගිවිසුමේ කියන කාරණේ සුද්ධ ලේවිල තුලින් අපි පැහැදිලිව තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බලන්න මේ 32 වෙනි පදේ කියනවා මේ අලුත් ගිවිසුම මිස්ර දේශයෙන් ඔවුන්ගේ පියවරුන් ගෙරණ පිරිස මා විසින් ඔවුන්ගේ අතැල්ලූ දවසේදී බලන්න හරියට
ඒ මනමාලියව අල්ලගෙන ඇරිලා ගිවිසුම්ගත වෙනවා වගේ අපේ ගලම්කර තනන් වහන්සේ උත්සාහ කළා පරණ ගිවිසුම හිටියව සෙනග ඊශ්‍රායල් සෙනග සමග ඒ ගිවිසුම ස්ථිර කරන්න. නමුත් උන්වහන්සේ කියන අලුත් ගිවිසුම එහෙම නෙමෙයි. ඔවුන්ගේ පියවරුන් ගෙනන පිණිස මා ඔවුන්ගේ අතැල්ලූ දවසේදී ඔවුන් සමග කළ ගිවිසුම වගේ නොවේ. අයි ගිවිසුම කඩ කළා. ගිවිසුම එපා කළා. ගිවිසුමේ තරණ වහන්සේව කුරුසිපත් කළා. ඔහුගේ ලේ අප පිටත් අපේ දරුවන් පිටත් පැමිණේවායි කියලා ඔවුන් විසින් ඔවුන්ටම විරුද්ධව ඔවුන්ගේ විනිශ්චය ලබා ගත්තා. දැන් හැබැයි අපිට හම්බෙනවා අලුත් ගිවිසුම උන්වහන්සේ කාත් එක්කද පිහිටවන්ට යන්නේ කියන කාරණය. දැන් අපි පේනවා අලුත් ගිවිසුම ගැන කතා කරලා තව කියනවා පරණ ගිවිසුම වගේ නෙමෙයි අලුත් ගිවිසුම. අලුත් ගිවිසුම ලියන්නේ හිතේ. ඒ විතරක් නෙමෙයි අලුත් ගිවිසුමේ සෙනඟ වෙනස්. අලුත් ගිවිසුමේ දිවෙනවා ඊශ්‍රායල් වංශය යුදා වංශය වෙනස්. සිදලිවිල තුලින් අපි තේරුම් ගන්නට යනවා මේ කාරණේ. ඊට පස්සේ කියනවා මම ඔවුන්ට ස්වාමි පුරුෂයෙක්ව සිටියේ නමුත් ඔව් ඒ ගිවිසුම මගේ ගිවිසුම කඩකළේ ස්වාමීන් වහන්සේ කියනසේක. පරණ ගිවිසුමේ සෙනඟ කඩකලා ඔවුන් ඒ විනිශ්චය ඔවුන්ටම උරුම කරගත්තා. දැන් අලුත් ගිවිසුමේ ඉන්නව ඊශ්‍රායල් වංශය සහ යුදා වංශය ගැන අපි ටිකක් සිදලිවිල තුලින් සොයන්න ඕන. දැන් අපිට පේනවා ඇති පරණ ගිවිසුමේ පවා අයි උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟව තෝරගත්තේ කියන කාරණේ යසාය 49 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ පැහැදිලිව කියනවා. එසේ උන්වහන්සේ කතා කොට යාකබ්ගේ ගෝත්‍ර නැගිටවීමටත් ආරක්ෂා කරන ලද ඊශ්‍රායල්වරුන් හැරවීමටත් නෝ මාගේ සේවකයා වුණාට මදිය. පොළවේ කෙළවර දක්වා මගේ ගැලවීම වන පිණිස නුඹ අන්‍ය ජාතීන්ට එළියක් කොට දෙන්නේ මේ කීසේක. මේක තමයි උන්වහන්සේගේ අභිප්‍රාය වුණේ. ඊශ්‍රායල් සෙනගව සෙනඟක් ඇරෙන්න තෝරගන්නට හේතු වුණේ අන්න ජාතීන්ට එළියක් වන පිණිස. අමතෝ ඒ කාර්ය ඉෂ්ට කළා නැහැ. මතක තියාගන්න. දැන් අපි යනවා එහෙමනම් උන්වහන්සේ ඊශ්‍රායල් සෙනඟට දී යුතු විනිශ්චය දුන්න බව අපි මීට පෙර ඉගෙනගෙන තිබෙනවා. දැන් අපි යනවා එහෙමනම් අලුත් ආත්මික ඊශ්‍රායල් සෙනඟ නැත්තම් මෙතන කතා කරන්නා වූ උන්වහන්සේගේ ඊශ්‍රායල් අලුත් ගිවිසුමේ ඉන්නා වූ ඊශ්‍රායල් වංශයේ භෞතික ඊශ්‍රායල් වරුන් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕන. යුදා වංශයේ සමකලාව ගිවිසුම මොකක්ද කියලා අපි ඉගෙන ගන්න ඕන. දැන් අපි පැහැදිලිව දකිනවා පෙන්තකොස්ත දවසේදී දා ඊශ්‍රායල් සෙනඟ උන්වහන්සේ ගිවිසුම්කට එනකොට පවිත්‍ර වෙලා එක්සිට් වෙලා ඊටමත් ගෞරවාන්විතව ඒ ගිවිසුමේ ප්‍රතිඵල ලබවන්නට ගිවිසුම්ගත වෙන්න ඔවුන් උනාව සූදානම් වීමම අපි දකිනවා අලුත් ගිවිසුමේදී උන්වහන්සේගේ පෙන්තකොස්ත දවසේදී කොයි ආකාරයෙන්ද සෙනඟ ඒ සඳහා සූදානම් වී සිටියේ කියන කාරණේ. ගිවිසුමේ සෙනඟක් බවට පත් වන අලුත් ගිවිසුමේ 50 වෙනි දවසේදී ඒ වගේම පරණ ගිවිසුමේ හරියටම 50 වෙනි දවසේදී මොකද වුනේ? ඔවුන් ගිවිසුමේ සෙනඟ බවට පත් වුණා. එතකොට මේ කාරණේ පැහැදිලිව දකිනවා උන්වහන්සේ කිතුණු ස්වභාව, උන්වහන්සේගේ ශුද්ධ ස්වභාව, උන්වහන්සේ අලුත් ඊශ්‍රායලයේ හැටියට පත් කළා වූ ආකාරය පැහැදිලිව දකිනවා. ඒ නිසා මේ කාරණය ඔබ අමතක කරන්න එපා. අපොස්තලික විශේෂයෙන් ඒ අත්තිවරම් 12 විශේෂයෙන් අපි දකිනවා ගෝලයන් ගැන කතා කරනවා. එනතම උන්වහන්සේ තමයි කොනේ ප්‍රධාන ගල් අපි ජීවමාන ගල් බව දේව වචනේ ස්ථාන කරනවා. ඒ නිසා ඔය පැහැදිලිව දකින්න දෙයක් තමයි උන්වහන්සේ මේ නැත්නම් පූජක රාජ්‍යයක් හැටියට නැත්නම් පූජකයන් හැටියට ඔබවත් මාවත් තෝරාගත් වංශයක් රාජකීය පූජකයෝ සිද්ධෝ ජාතියක් දෙවියන් වහන්සේ සම්පතක සෙනගක් හැටියට අලුත් ගිවිසුමේ භෞතික ඊශ්‍රායල් සෙනගම නෙමෙයි අපි සිද්ධ ලේවිල තුලින් සොයලා බලමු. අලුත් ගිවිසුමේ ඊශ්‍රායල් සෙනග යුදා වංශයේ සමකර තිබෙනා වූ ඒ ගිවිසුමේදී අලුත් ගිවිසුමේ ඊශ්‍රායල් සහ යුදා වංශයේ භෞතික ඊශ්‍රායලයවත් භෞතික යුදා වංශයත් නොවන බව සිද්ධ ලේවිලේ සාක්ෂි දරන නිසා මේ මොකද පරණ ගිවිසුමේ කට්ටිය ඒ වාක්‍ය මිෂ්ඨ කළේ නැහැ. පරණ ගිවිසුමේ සෙනග යුදා සෙනග ඊශ්‍රායල් සෙනග ඒ වාක්‍ය මිෂ්ඨ කළේ නැහැ. ඒ නිසා පැහැදිලිව දකිනවා උන් තෝරගත්තේ මොනව සඳහාද? ලෝක පුරාම පොළවේ කෙළවර දක්වා උන් සාක්ෂිකාරයන් කරන්න. නමුත් මේ කාරණේ ඉෂ්ට කළේ නැහැ. දැන් උන්වහන්සේ අලුත් ගිවිසුමේදී අලුත් ගිවිසුමක් කරලා මෙන්න එනවා අලුත් ගිවිසුමේ සෙනග සමග මේ
ගිවිසුමට ඇතුල් වෙලා ඔවුන් පත් කරනවා පොළවේ කෙළවර දක්වා සාක්ෂිකාරයන් වන වෙනස. අලුත් ගිවිසුමේදී උත්සාහ කරා ඒ දේ කරන්න. නමුත් අලුත් ගිවිසුමේ උන්වහන්සේට බැරුව ගියා. ඒ දේ මනුෂ්‍යයාගේ තිබුණා වූ අකීකරුකම, අහංකාරකම, සිත් දැඩිකම නිසා ඔවුන්ට ඒ දේ උන්වහන්සේට ඒ දේ කරන්න බැරුව ගියා. නමුත් අලුත් ගිවිසුමේදී උන්වහන්සේගේ දරුවන්ට මාංශමය සිතක් දීලා දැඩි සිත් පහ කරලා උන්වහන්සේ ඔබගේ මගේ සිතේ ව්‍යවස්ථාව ලියලා තිබෙනවා. එතකොට අමතක කරන්න එපා. කිතුණු සභාව ලෝකයට සාක්ෂියක් වෙන්න ඕන. ඔබ මා උන්වහන්සේට සාක්ෂියක් වෙන්න ඕන. මොකද ඒක අපි පැහැදිලිව දකිනවා. එදා උන්වහන්සේගේ ශුද්ධ සභාව උන්වහන්සේගේ ඒ ශුද්ධ ඒ සෙනග නැත්නම් ඒ ගෝලයන් ඇතුළු අනිකුත් සේවක ස්ත්‍රීවරුන් සහ අනිත් ගෝලයන් මොකද කරේ? උන්වහන්සේ උන් සමග පෙන්තකෝස්ත දවසේදී ගිවිසුම් ගත වෙලා ඔවුන්ට ඒ පරණ ගිවිසුමේ දුන්නා වගේම ඔවුන් බලයෙන් පූර්ණවත් කරලා මොකද කරේ? උන් සමග ගිවිසුම් ගත වෙලා ගිවිසුමේ වරප්‍රසාද උන්ට දුන්නා. ගිනිදිව් බැනි යමක් ඔවුන්ගේ සිත් වලට පතර කරලා ඒ සේවය කරන පිණිස මොකද කරේ? උන්වහන්සේ ඔවුන් පාවිච්චි කරා. ඔවුන් ආලේප කරනු ලැබුවා එදා. එතකොට අපි මතක තියාගන්න ඕන දැන් රාජකීය පූජික තන්ත්‍රයක් හැටියට උන්වහන්සේගේ සෙනගව ඉස්රායල් සෙනගව නෙවෙයි. උන්වහන්සේව පැඳගත්තා වූ පෞල් මගලාධිපතිය පැහැදිලිව කියනවා ආබ්‍රහම්ගේ උරුමයට උරුමකාර වන්නේ ජාතිය නිසාවත් දේශය නිසාවත් නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේව පැඳ ගැනීම මත බව චතුලීල පැහැදිලිව සාක්ෂි දෙනවා. ඒ නිසා අපිට උන්වහන්සේ මේ කාරණා ආදී තියෙන නිසා අපි දකිනවා ඊළඟට අන්‍ය භාෂා පිළිබඳව ලොකු අර්බුදයක් තිබෙනවා ක්‍රිස්තියානිය තුළ. අපට මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ දේශන මාලාවටම ඒ අන්‍ය භාෂා පිළිබඳව තව දෙක දේශනයකින් ඔබ වෙත ගෙනෙන්න. මොකද ඒ සාතන් මේ කාරණයක් පුදුමාකාර ලෙස කිතුණා තුළ මහා වියවුලක් ඇති කර තිබෙනවා. එතකොට අපි දකිනවා දැන් මම ඔබට කිව්වා ඊශ්‍රායල් සෙනගව ට දුන්නා වූ ඒ කාලය ඔබට දුන්නා වූ ප්‍රොබේෂන් පීරියඩ් එක ඔබට දුන්නා වූ පස්තෙල්වෙන්ට දුන්නා වූ කාලය අයින් කරගත්තා. සතියක් යනකොට වාක්‍ය පැහැදිලිව සඳහන් කරනවා. ආයේ සෙකන්ඩ් chance නැහැ. දෙවෙනි අවස්ථාව ලැබෙන්නේ යන්නේ නැහැ. ඔබ සුද්ධාත්මන් වහන්සේව එක සිතින් තන් කාලයක් තිස්සේ ඔබ මොකද කරේ? උන්වහන්සේගේ හඬ වහලා හිත දැඩි කරගෙන උන්වහන්සේ ඔබට කතා කරන්න නුදුන්නොත් මතක තියාගන්න ඕනි සුද්ධාත්මන් වහන්සේ කවදාවත් බලෙන් කිසිම කෙනෙක්ගේ සිතට ඇවිල්ලා ජීවිතය ඇවිල්ලා වැඩ කරන්නේ නැහැ. අපිට පේනවා ඇති ඔවුන්ට දුන්නා වූ කාලය අවසන් වුණා. ක්‍රියාපොතේ 13 වෙනි පරිච්ඡේදයේ අපිට පැහැදිලිව හම් වෙනවා 46 සිට 48 දක්වා. මොනවද කියන්නේ? එවිට පාවුල්ද බර්නබස්ද බය නැතුව කතා කරමි. ඊශ්‍රායල් මේ කතා කරන්නේ. දෙවියන් වහන්සේගේ වචනය පළමු කොට නුඹලාට කියන්ට යුතු තිබුණේ පළමුව දුන්නේ ඔවුන්ට. නුඹලා ඒක පහකොට සදාකාල ජීවනයේ තමුන් නුසුදුසුසන් බව නුඹලාම විනිශ්චය කරගන්න හේයි. ඕන්ම විනිශ්චය කරගත්තා. සදාකාල ජීවනයේ ඔවුන් නුසුදුසුසන් බව. සෙකන්ඩ් chance නෑ නවත. ඊළඟට කියනවා මෙන්න පෞද්ගලිකව එක්කෙනාට අවස්ථාවක් තිබෙනවා. ජාතියක් හැටියට උන්වහන්සේ දේශය නිසාවත් ජාතිය නිසාවත් උන්වහන්සේ නැවත වාරයක් තෝරගන්න යන උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ තුළ උන්වහන්සේ පැලඳගත්තා වූ අය තමයි උන්වහන්සේගේ ජාතිය. උන්වහන්සේගේ සෙනග හැටියට උන්වහන්සේ නම් කර තිබෙන්නේ. අලුත් ගිවිසුම අමතක කරන්න ඒවා බලන්න. සුදු පාවතම පැහැදිලිව කියනවා. නුඹලා ඒක පහකොට සදාකාල ජීවනයේ තමුන් නුසුදුසුසන් බව නුඹලාම විනිශ්චය කරගන්නේ මෙන්න අපි යන්නේ ජාතීන් වෙතට හැරී යමු. නුඹලට දුන්නු කාලය අවසానයි. ක්‍රිස්තුස් 34 තමයි මේ කාරණේ ඒ ස්තේපන්ට ගල්ගසන අවස්ථරේදී ඒ අය උරුම කරගත්තේ ඒ අයගේ අවසානය නැත්නම් ඒ අයගේ ජාතියක් හැටියට උන්වහන්සේගෙන් නැත්නම් ඒ දේව සෙනග කියන නාමය ඔවුන් අහිමි කරගත්තා එදා. ඊළඟට මෙන්න අපි යන්නේ ජාතීන් වෙතට හැරී යමු. අග්නසාද ස්වාමීන් වහන්සේ අපිට මෙසේ අනකලසේක මෙන්න මොනවද කියන්නේ කියලා. බර්නබස් සහ පේත්‍රස් ඒ බර්නබස් සහ පවුල් කෙසේදයක් නුඹ පොළවේ සීමාව දක්වා ගැලවීම පිණිස ගැලවීම වන පිණිස අන්න ජාතීන්ට නුඹ එලියක් කොට තබුවමයි කියා තිබේ කීවෝය. අන්න ජාතීන් මේ සහ සන්තෝෂව දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළෝය.
සදාකාල ජීවනයට ලැබීමට නියම කාරණාද සියල්ලම අදහත් කරත්තේ බලන්න ඔබ පැහැදිලිව දකිනවා දෙවියන් වහන්සේ එක ජාතියකට එක විදියකට තව ජාතියකට තව විදියකට ක්‍රියා කරන්නට උන්වහන්සේ යන්නේ නැහැ. නමුත් ඔබගේ මගේ ප්‍රතිචාරය අනුව තමයි උන්වහන්සේ ක්‍රියා කරන්නේ. කිසි කෙනෙකුගේ බලෙන් ක්‍රියා කරන්නට යන්නේ නැති බව අපි තේරුම් ගන්න ඕන. දැන් මේ අපි පැහැදිලිව දකින දෙයක්. විශේෂ පාවුල්තුමා මේ කාරණේ තමත් පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා. දැන් අපි යනවා මේ කාරණේ ප්‍රධාන කොටසට. එක පේතෘස්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා අපි දකිනවා. ඔන්න විශේෂ පාවුල්තුමා කාටද මේ කතා කරන්නේ? ඊශ්‍රායල් සෙනගරද? හොඳට කියවලා බලන්න මේ බයිබල් පාඩේ. නමුත් අන්ධකාරයෙන් කවුද අන්ධකාරයේ හිටියේ? තමන්ගේ විශ්වපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තන් වහන්සේගේ උත්කෘෂ්ඨතාවයන් දක්වන පිණිස ඊශ්‍රායල් සෙනග උත්කෘෂ්ඨතාවයන් දැක්වේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන. දැන් සිදෝ පේත්‍රස්තුමා අන්‍ය ජාතීන්ට කතා කරලා කියනවා. අපි කොහොමද දන්නේ අන්‍ය ජාතීන් දෙය මේක දීලා තියෙන්නේ කියලා. නුඹලා වනාහි මෙන්න කැඳවීම දීලා තිබුණා ඔබලාට ආලෝකයට එන්ටේ කියලා. ආලෝකයට එන අය මොකද වෙන්න ඕනේ? උන්වහන්සේ මොනවද කරන්නේ ඔවුන්ගේ ජීවිතවලට? නුඹලා වනාහි තෝරාගත් වංශයක්. රාජකීය පූජකයෝද සුද්ධ වූ ජාතියක්ද දෙවියන් වහන්සේ සම්පතක සෙනගක්ද වන්නෝය. අපි කොහොමද කියන්නේ මේ අන්‍ය ජාතීන්ටයි කියලා තියෙන්නේ කියලා. 10 වෙනි පදේ බලන්න. වරක් නුඹලා සෙනගක්ව සිටියේ නැත. පරණගිස්මේ සෙනගව හිටියේ කවුද? මොනවද කියන්නේ භෞතිකව දෙවියන් වහන්සේගේ සෙනග යන නාමයේ තබාගෙන හිටියේ කවුද? ඊශ්‍රායල් සෙනග. නමුත් මෙතන පැහැදිලිව කියනවා 10 වෙනි පදේ නුඹලා කවදාවත් සෙනගක්ව හිටියේ නැහැ. නමුත් දැන් දෙවියන් වහන්සේගේ සෙනගව සිටියෝය. නුඹලාට ඒ ආශිර්වාදය දීලා ඇති බව විශේෂයෙන් සුදෝ පේත්‍රස්තුමා සාක්ෂියෙන් දී තිබෙනවා. ඔබ දන්නවා උන්වහන්සේ පැහැදිලිව කියවා ගෝධුම බීජය පොළවේ වැටුණොත් තමයි පළ ගන්න. ඒ වගේම තමයි අපිට හම් වෙනවා උන්වහන්සේ මේ පළ කරා වූ නැත්නම් ගෝලයන් විසින් ඒ සම්පූර්ණ කලාව සම්පූර්ණ කරමින් සිටියව කාරණේ මොනවා කරන පිණිසද? පළ කරන පිණිස. මනුෂ්‍යයන්ගේ සිත්වල පළ කරන පිණිස. උන්වහන්සේ පෙන්තකොස්ත දවසේදී ඒ උන්වහන්සේගේ පොරොන්දුව ප්‍රතිලාභයේ ආශිර්වාද වුන්ට දුන්නා. ඒ කාරණාව කරනකොටගෙන මොකද වුනේ? උන්වහන්සේගේම ලෙයින් තමයි ඒ බීචයට වතුර පොහොර අය මොකද උන්වහන්සේනේ ස්වර්ගයේ කාරණේ කරන්නේ අපිට උන්වහන්සේ බාර දීලා තියෙන වපුරන්න. සිද්ධාර්ථයන් වහන්සේ තමයි පළ කරන්නේ මනුෂ්‍යයන්ගේ සිත්වල. ඒ නිසා මිම්ම මයින්ඩ් යන්න එපා. කී දෙනෙක්ව ස්වාමීන් වහන්සේ වෙතට ගෙනාවද නැත්නම් ස්වාමීන් වහන්සේ උන් ගෙනෙන්නේ. ඒ නිසා අපිට පැහැදිලිව හම්බ වෙනවා ඒ ආශිර්වාදය ඔවුන්ගේ පෙන්තකොස්ත දවසේදී ලැබුවා ආකාරය පැහැදිලිව දකිනවා. දැන් අපේ සහෝදර සහෝදරිය විශේෂයෙන් ඔබ ඉදිරියේ කාරණා කීපයක් මේ පාඩමට අදාළව ලැබුවා. අමතක කරන්න එපා මේ කාරණා. ඒ තමයි පෙන්තකොස්ත දවසේදී විශේෂයෙන් ඒ පළමු පෙන්තකොස්තේ අපි දකිනවා ඊශ්‍රායල් සෙනග මිස්ර දේශයෙන් පිටත් වෙලා දවස් 50කට පස්සේ සීනයි කන්ද ළඟ ඔවුන් ඒ පෙන්තකොස්ත මංගල්‍ය ලැබුව අවස්ථාව. ඒ අවස්ථාවේදී අමතක කරන්න එපා සෙනගව සූදානම්ව සිටිය යුතු තිබුණා. ඒ වගේම අලුත් ගිවිසුමේදී උන්වහන්සේගේ ඒ ඉතිරි කොටස සමග ගිවිසුම් ගත වෙන්න ඉස්සෙල්ලා සෙනග පවිත්‍රව සිටින්න නියමිතව තිබුණා. උන්වහන්සේ 50 වෙනි දවසේදී ඒ දවස් 50 සම්පූර්ණ වෙනකොට සීනයි කන්දට වෙතට බැසවා වූ අවස්ථාවේදී සිදුවන ස්වභාවික සිද්ධීන්ම අලුත් ගිවිසුමේදී අපි දකිනවා ඒ කාරණා සිද්ධීන් මේ විදිහටම සිද්ධ වුණා. උන්වහන්සේ පරණ ගිවිසුමේ ඇවිල්ලා කාත් එක්කද උන්වහන්සේගේ දරුවන් සමග විශේෂයෙන් ඊශ්‍රායල් සෙනග ගිවිසුම්ගත වුණා වගේම අපි දකිනවා ඒ ගිවිසුම්ගත වීමේදී මොකටද පූජක පැලැන්තිය නැත්නම් පූජක වංශය ආලේප කරනු ලැබුවා. දැන් අපි දකිනවා ගිවිසුමේ එක කොටසක් තමයි ක්‍රිස්තුස් වහන්සේ පියන් වහන්සේගෙන් ආලේප කරලා උන්වහන්සේ පූජාව සහ පූජකයා බවට පත් වුණා. මොකද ගිවිසුම කඩකොළොත් අපේ කැලම් කරතරන් වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨ වෙන්නවා කෙලවර දක්වා පොව ගලවන්න. එතකොට පරණ ගිවිසුමේ සදා හිටියේ පූජාව සහ පූජකයා. දැන් ඒ වෙනුවට ඉන්නේ කවුද? අපේ කැලම් කරතරන් වහන්සේ. අපේ පූජාව හැටියටත් පූජක හැටියටත් උන්වහන්සේ සේවය කරනවා. ඒවර සහෝදර සහෝදරිය අපි පැහැදිලිව දැනගත්තා මේ පොළොවේ සිද්ධ වුණා කාරණාට වඩා බොහෝ දෙයක් ඒ පෙන්තකොස්ත දවසේදී
ස්වර්ගීය මණ්ඩපයේ ස්වර්ගයේ සිදු වුණා වූ ආකාරය. එතකොට විශේෂයෙන් අපි දකිනවා අනුගිස්මේදී අපි පැහැදිලිව දකින දෙයක් තමයි ඔවුන් පොරොන්දුව නැත්තම් ප්‍රතිලාභය පූජාවේ සහ පූජකත්වයේ ප්‍රතිලාභ එදා පළමුව ගෝලයන් ලැබිලා ඔවුන් ලැබුවා වූ ප්‍රතිලාභය අන්‍ය මනුෂ්‍යයන් විතර අරන් ගිහලා බොහෝ දෙනෙකු අස්වන්න නිලන්ට අස්වන්න උන්වහන්සේගේ අටුවල රැස් කරන්නට ඔබවත් මාවත් අද දවසේදී එදා වගේම එදා ගෝලයන් බලෙන් සැරසුවා වගේම ඔබවත් මාවත් එදී කරන්ට ස්වාමීන් වහන්සේ බලාගෙන සිටින නිසා අපි විශේෂයෙන් ඉදිරියටත් මේ කාරණා බොහොමයක් තව බොහෝ කාරණා අපි ඉගෙන ගන්නට යනවා යුදු මංගල්‍යයන් පිළිබඳ නිසා ඔබට විශේෂයෙන් මේ කාරණා පිළිබඳව පැහැදිලි වැටහීමක් ඇති වෙන්නේ කියලා විශ්වාස කරනවා. ඔබට ප්‍රශ්න තිබෙනවා නම් අපිට අපිත් සමග සම්බන්ධ වෙලා ඒවා निराකරණය කරගන්න අවශ්‍යයි. ඒ නිසා අපිට අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා ඉල්ලනවා. මේ සුද්ධ සත්‍යතාවයන් දැනගෙනගෙන මිත්‍යාවෙන් බොරුවෙන් ඔබ මතක තියාගන්න ඕන ස්වාමීන් වහන්සේ සම්පූර්ණ කරපු දේ අපි තවමත් කරනවා නම් ඒක උන්වහන්සේගේ සේවයට කරන විශාල අගෞරවයක් සහ අපහාසයක් බව දේවාපාසයක් බවට පත් වෙන නිසා අපි සැබෑ දැනගෙන සැබෑ දරුවන් නිසා සැබෑ කමේ ආත්මයන් වහන්සේකින් ලැබෙන දේ අදිනලාගෙන ඒ අනුව ජීවත් වෙමු. එසේ කරන්ට ස්වාමීන් වහන්සේ ඔබට මම ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.